වේදිකාවේ ඉන්න ඊතරපි සංවිධානයේ භාණ්ඩාගාරික නීතිඥ යානක අධිකාරී සහෝදරයාගෙනුත් ඒ වගේම ඊතරපි සංවිධානයේ කටාර් සංවිධානයේ සභාපති අරුණ කුමාර සහෝදරයාගෙන් සහ මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ඩුබායි සහ අබුඩාබි සංවිධානවල සහෝදරුන්ගෙනුත් අනිකුත් සියලුම සහෝදරුන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් අවසරයි. අපි අතරම මේ මාතෘකාව නිශ්චිත මාතෘකාවක් හැටියට සාකච්ඡා කළත් සහෝදරයා පැහැදිලි කරා වගේම ඊතරපි සංවිධානය ගැනත් යමක් කියන්න ඕන. ඊතරපි සංවිධානය තමයි ලංකාවේ සිට ක්‍රියාත්මක වෙන විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ සියලුම අයිතිවාසිකම් ගැන පක්ෂ ભેදයෙන් තොරව කටයුතු කරන ප්‍රධාන සංවිධානය. මොකද අපිට සමහර අය හිතුවා අපිට කරන්න බැරි දේවල් අපි යෝජනා කරනවා කියලා. නමුත් අපි මේ වෙනකොට විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ රැකියාව කරලා ලංකාවට එනකොට වයස්ගත වුණාම විශ්‍රාම වැටුපක් ලබා ගන්න කියන යෝජනාව අපි ඉදිරිපත් කරලා සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ ඒකට අදාළ කරන ප්‍රතිපාදන වෙන් කරලා දැන් අමාත්‍යාංශ මට්ටමින් කටයුතු කරගෙන යනවා. කුවේට් වන්දි අරමුදලේ තිබිච්ච බිලියන 4.1ක් මිලියන 4100ක් අපි ඒ වෙනුවෙන් දැනට අරගෙන තියෙනවා. ඒක අපි ලබාගත්ත ලොකු ජයග්‍රහණයක්. දැන් අද වෙනකොට විදේශ කටයුතු අමාත්‍යාංශයත් විදේශ නියුක්ති කාර්යාංශයත් ඒ විදේශගත ශ්‍රී ලාංකිකයින් විශ්‍රාම වැටුප් ක්‍රමයකට එකතු කර ගැනීමේ වැඩ කටයුතු ඒ වෙනුවෙන් කරගෙන යනවා. ඊට පස්සේ හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් වුණා මේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් ලංකාවට ආවට පස්සේ පාසලකට ඇතුළත් කර ගැනීම. හුඟක් දෙමව්පියන්ට සිද්ධ වුණේ මේ දරුවන්ව නැවත ජාත්‍යන්තර පාසල් වලට ඇතුළත් කරා. ලංකාවේ ජාත්‍යන්තර පාසල් වලට ඇතුළත් කරාම ඉංග්‍රීසි මාධ්‍යෙන් විශාල වියදමක් දරන්න වෙනවා. සමහරවිට අම්මට හරි තාත්තට හරි වෙන රටක රස්සාවට යන්න වෙනවා දරුවට උගන්වන්න. ඉතින් අපි මේ වෙනුවෙන් ගොඩාක් පාර්ලිමේන්තුවේ කතා කළා, මැදිහත් වීම කළා. අපි ඉල්ලීමක් කරා ජාතික පාසලක අඩුතරම එක පන්ති කාමරයක් පළවෙනි වසරේ ඉඳලා එක පන්ති කාමරයක් ආරම්භ කරන්න විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ටත් ප්‍රමුඛතාවය දෙන්න. අද එනකොට ඒක දැන් ක්‍රියාත්මකයි. අපිට බොහොම සතුටුයි. ඇතරම අපේ අරගලයේ ලොකු ජයග්‍රහණයක්. දැන් මේ වෙනකොට විදේශ කටයුතු අමාත්‍යාංශය විදේශ තානාපති කාර්යාල වලට දැනුවත් කරලා තියෙනවා. ලිඛිත ලිපි අවල තියෙනවා. මම හිතන්නේ සහෝදරුන්ගේ රටවල් වලට ලැබිලා තියෙනවා. කටාර් වල ලිපිය මම දැක්කා. ඒ රටවල් වල තානාපති කාර්යාල මගින් දැන් විදේශගත දරුවන් කොච්චර ඉන්නවද? එයාගේ අධ්‍යාපන මට්ටම මොකද්ද? එයාගේ තොරතුරු දත් එකතු කිරීම ආරම්භ කළා තියෙනවා. ලංකාවේ පාසල් වලට ඇතුළත් කර ගැනීමේ පහසුකම් සැලසීම සඳහා. ඒ කියන්නේ අපි විශ්වාස කරන ලබන අවුරුද්දේ හරි ජනවාරි මාසයේ ඉඳලා පළවෙනි පන්තියට ඇතුළත් කරනකොටම දැන් රජයේ නිලධාරීන් මාරු වෙලා එනකොට ස්ථාන මාරු වීම ලැබෙනකොට යම් ප්‍රමුඛතාවයක් එයාට තියෙන වගේම ආරක්ෂක අංශ වල අයට ප්‍රමුඛතාවයක් තියෙන වගේම විදේශගත වෙච්ච ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ටත් පගාව දෙන්නේ නැතුව එහෙම නැත්නම් ජාත්‍යන්තර පාසල් වලට විශාල මුදලක් ගෙවන්නේ නැතුව ශ්‍රී ලංකාවේ පාසල් වලට ඇතුළත් වීමේ අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපි කරපු අරගලයේ තව ප්‍රධාන දෙයක් තමයි මේ විදේශගත ශ්‍රී ලාංකිකීට ඡන්දයිතිය. ඇත්තටම විදේශගත ශ්‍රී ලාංකිකයාට ඡන්දයිතිය කියන එක නැත්තම් අර කටාර් වල අපේ සහෝදරයෙක් වගේ මේ අවලංගු කාසියක් වගේ තමයි. අපට පුරවැසියෙක් නෙවෙයි වගේ තමයි. අපට පුරවැසියෙක් නෙවෙයි වගේ තමයි. ඡන්දයිතිය කියන එක තමයි පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්නේ. ජනතා පාලනයට සම්බන්ධ වෙන්නේ. දැන් ඔබ විශ්වාස කරනවද ලංකාවේ ජනගහණයෙන් 10%ක් මේ පාලන බලයට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා? ඇයි? විදේශගත වෙච්ච ශ්‍රී ලාංකිකයෝ සාමාන්‍ය ප්‍රමාණය ඉන්න ලක්ෂ 30ක්. ඒ ලක්ෂ 30න් ලක්ෂ 21ක් ප්‍රමාණය ඡන්දයට හිමි අය. ඡන්දයට ලියාපදිංචි වෙන වයසේ ඉන්න අවුරුදු 18ට වැඩි මම කියන දෙයක් නෙමෙයි දැනට අපි මේ වෙනුවෙන් තේරීම් කාරක සභාවක් පාර්ලිමේන්තුවේ පත් කළා. ඒ තේරීම් කාරක සභාවම හඳුනගෙන තියෙනවා ආසන්න වශයෙන් ලක්ෂ 21ක් ඡන්දදායකයෝ ඉන්නවා කියලා. ඒ කියන්නේ මුළු ජනගහණයෙන් 10%ක්. ඡන්දේ හිමි ප්‍රමාණය ගත්තොත් ඊටත් වැඩි ප්‍රතිශතයක් මේක. 10%කට මුළු ජනගහණයෙන් 10%ක් පරමාධිපත්‍ය බලයට නැත්නම් ජනතාව පාලන බලයට නියෝජිතව පත් කර ගැනීමට සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ මිලියන 2.1 මේ ලක්ෂ 21 ජනගහණය ඔබ විශ්වාස කරනවද ලංකාවේ අපනයන ආදායමෙන් 35%ක් හොයලා දෙනවා. මේ 21 ලක්ෂයක් ජනතාව තමයි ලංකාවේ මුළු අපනයන ආදායමෙන් 35%ක්. එහෙම නැත්නම් දළදේශීය නිෂ්පාදනයේ 7%ක් හොයලා දෙන්නේ. විදේශගත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එවන ඩොලර් බිලියන 5ක් 7ත් අතර ප්‍රමාණය නැත්නම් අපේ රට අද බඩගින්නේ මැරිලා. අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය මේක.
ඒතර ප්‍රධාන ආදායම් මාර්ගයේ උපයන විදේශගත ශ්‍රී ලාංකිකයට ඡන්ද අයිතිය නැහැ. මෙතෙක් ලැබිලා නැහැ. 48 අපි නිදහස ලැබුවයි කිව්වට නිදහසේ සිට මේ දක්වා මේ ඡන්ද අයිතිය ලැබිලා නැහැ. එතකොට ඒගොල්ලෝගේ අයිතිවාසිකම් ගැන කතා කරන කාත් එක්කද? දේශපාලකයෝ මොන පොරොන්දු දුන්නත් විදේශගත ශ්‍රී ලාංකිකයට තාම අපි රටේ පුරවැසියෝ හැටියට පිළි අරගෙන ඡන්ද අයිතිය දීලා නැහැ. එතකොට ලෝකේ රටවල් 115ක් මේ ඡන්ද අයිතිය ක්‍රියාත්මක කරනවා. රටවල් 205කින් පමණ රටවල් 115ක් නිශ්චිත වශයෙන් ඡන්ද අයිතිය ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව අපිට වාර්තා ලැබිලා තියෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ හැටියට අපිට මේ වාර්තා ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ තියෙන හිතා පැහැදිලිව මේ රටවල් 115න් රටවල් 14ක් ජනාධිපතිවරණයට පමණයි. ඒ වගේම තවත් රටවල් 11ක් ජනාධිපතිවරණය සහ මහමැතිවරණ සහ ජනමත විචාරණ වලට ඉඩකඩ දීලා තියෙනවා විදේශගත ශ්‍රී ලාංකිකයින්ට. තවත් රටවල් 6ක් ඊටත් එහා ගිහිල්ලා පළාත් මට්ටමේ මැතිවරණ වලට පළාත් සභා මට්ටමේ මැතිවරණ වලට වෙන රටවල් වල ඡන්දයිතිය දීලා තියෙනවා. රටවල් 20ක් ජනාධිපතිවරණය සහ මහමැතිවරණයට පමණක් ඡන්දයිතිය දීලා තියෙනවා. ජනමත විචාරණ වලට පවා ඡන්දයිතිය දීලා තියෙනවා. කොහොම හරි ලෝකේ රටවල් 115ක් දැනට විදේශගත තමන්ගේ පුරවැසියන්ට ඡන්දයිතිය දෙනවා. එතකොට නමුත් අපේ ලංකාව එතන නැහැ. අපිට කියන්න කනගාටුයි. මේ අසල්වැසි මාලදිවයිනේ පහුගිය දවස් ජනාධිපතිවරණ තිබ්බා. මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලංකාවේ තියෙන තානාපති කාර්යාලයේ ඡන්ද පෙට්ටි දෙකක් තියලා ලංකාවේ ඉන්න මාලදිවයින් පුරවැසියෝ ඡන්දෙ පාවිච්චි කළා. ලංකාවේ ඉන්න මාලදිවයින් පුරවැසියෝ ඡන්දෙ පාවිච්චි කළා. හැබැයි සෞදි අරාබියේ ඉන්න 80000ක් විතර ශ්‍රී ලාංකිකයෝ ලියාපදිංචි වෙච්ච ශ්‍රී ලාංකිකයෝ. ඒ කියන්නේ විදේශ නියුක්ති කාර්යාංශය හරහා ගියපු ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. දැනට විදේශගත වෙච්ච මුළු ජනගහනේ 98ක් සෞදි අරාබියේ ඉන්න එකෙන් 31ක්. 31ක් කටාර් වල 17ක් කුවේට් වල 17ක් එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ 16ක්. මේ මුළු ප්‍රමාණය ලංකාවෙන් විදේශගත වෙච්ච අයගේ මුළු ප්‍රමාණය වැඩිම පිරිස ඉන්නේ මේ රටවල් හතරේ. මේ රටවල් හතර තමයි වැඩිම පිරිස ඉන්නේ. යුරෝපෙට ගියපු අය ඉන්න අධ්‍යාපනයේට විවිධ හේතු නිසා. නමුත් වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ශ්‍රමය වගුරුන ශ්‍රී ලාංකිකයින්ගෙන් අපේ රටට වැඩිම විදේශ විනිමය ගේන ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ මැද පෙරදිග. ඒතර මේ අයට ඡන්දයිතිය නැහැ. හැබැයි අපේ අසල්වාසී මාලදිවයින්ටත් ඡන්දයිතිය තියෙනවා. බංග්ලාදේශේ ඡන්දයිතිය පාවිච්චි කරනවා. ඉන්දියාවේ ඡන්දයිතිය පාවිච්චි කරනවා. විශ්වාස කරන්න තාම ව්‍යවස්ථාවක් හරියට හදාගත්තේ නැති නේපාලේ පවා දැන් නේපාල ජාතිකයින්ගේ විදේශගත වෙච්ච අයට ඡන්දයිතිය ලබා දීමේ ක්‍රමවේදය ගැන ලියාපදිංචි කරමින් ඉන්නේ. ඒ සදා ලියාපදිංචි කිරීම ආරම්භ කළා තියෙනවා. හැබැයි මේ වෙස්ට්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදී මහා ඉහලින් කතා කරන අපේ රටට අපිට මේ දේ දෙන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මේ නිසා අපි සංවිධානයේ හැටියටත් මම නියෝජනය කරන පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් අපි යෝජනා මාලාවක් සකස් කළා. සකස් කරලා අපි 2016 4 වෙනි මාසේ 6 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉල්ලා හිටියා තේරීම් කාරක සභාව. ඒ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ නම් කළා මේ අපි ඉල්ලා හිටපු තේරීම් කාරක සභාවේ නාම ලේඛනේ මමත් අපේ පක්ෂ නියෝජනය කරපු බිමල් රත්නායක මන්ත්‍රී සහෝදරයාත් මේ තේරීම් කාරක සභාවේ සමාජිකයෙක් හැටියට පත් වුණා. කතානායකතුමා 2016 11 වෙනි මාසේ 19 වෙනිදා මේ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කළා. 20 දෙනෙක් මන්ත්‍රීවරුන්ගෙන් තේරීම් කාරක සභාව පත් කරා. පළවෙනි රැස්වීම තිබුණේ 2016 දෙසැම්බර් මාසේ 2 වෙනිදා. 2016 දෙසැම්බර් මාසේ 2 වෙනිදා ඉඳලා මේ ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ දවස දක්වා මම කියන්නේ කුමන්ත්‍රණයක් කියලා ඒක බරපතල දේ තමයි. ඒ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් හැටියට මේ තේරීම් කාරක සභාවත් අහෝසි වුණා. මේ තේරීම් කාරක සභාව නැති වුණා. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දයිතියේ ලබා දීමේ උත්සාහය අඩපණ වුණා ඇතරේ ඒ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් නිසා. මොකද පාර්ලිමේන්තුවේ එවැනි තේරීම් කාරක සභා පාර්ලිමේන්තුව විසිරු හැරීමත් එක්ක අහෝසි වෙනවා. හැබැයි ඒ දක්වා ක්‍රියාවලියක් ආවා. අපට වැදගත් වෙන්නේ රටේ ජනතාවටත් විශේෂයෙන් මේ ජනාධිපතිවරණයක් කටමුල තියෙන නිසා මේ ජනාධිපතිවරණයේදී අපි කියන නිශ්චිතව ඡන්දයිතිය ලබා ගන්න පුළුවන් අපිට. මේ ජනාධිපතිවරණයට මේ ලක්ෂ 21ක් වෙච්ච විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දයිතිය ලබා ගන්න පුළුවන්. ඒ ඡන්දයිතිය ලබා දීම සඳහා වන සියලු ප්‍රතිපාදනයන්
දැනට සකස් කරලා තියෙන්නේ. මම එකින් ඉදිරිපත් කරනවා. මේ තියෙන්නේ ඒ තේරීම් කාරක සභාවේ වාර්තාව. තලත අතුකොරල හිටපු විදේශ සේවා නියුක්ති බාර ඇමතිතුරිය හැටියට ඒ ඇමතිතුමිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු. හැබැයි ඒ ඔක්තෝබර් 26 පාර්ලිමේන්තුව විසුරු හැරීමේ තත්ත්වය විසින් ඉදිරිපත් කරගන්න බැරි වෙච්ච වාර්තාව. මේ වාර්තාවේ සියල්ල අඩංගු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ විදේශගත වෙච්ච ශ්‍රී ලාංකිකයෝ වර්ග කිහිපයක් ඉන්නවා. එකක් ditth ප්‍රවේශීභාවය ලබා ගත්තා ඉන්නේ. අනිත් අය తాවකාලික වීසා වලින් ඉන්න අය ඉන්නවා. අධ්‍යාපන වීසා වලින් ඉන්න අය ඉන්නවා. හැබැයි මේ කවුරුත් එක්ක නීත්‍යානුකූල ලෙස ලංකාවෙන් පිට වෙච්ච අය නැත්නම් නීති විරෝධී විදියට ලංකාවෙන් පිට වෙච්ච අය. හැබැයි නීති විරෝධී විදියට ලංකාවෙන් පිට වෙච්ච අය වුණත් බෝට් වලින් ගිය අය වුණත් ශ්‍රී ලාංකිකයෝ. ඒ අය විදේශ වලට පිටවහල් කරපු අය නෙමෙයි. ලංකාවේ රජයෙන් පිටුවහල් කරපු අය නෙමෙයි අය. පුරවැසිභාවයේ තියෙන ශ්‍රී ලංකාවේ ඩෙන්ටිටි එක තියෙන සමහරට પાස්පෝර්ට් එකක් නැහැ. හැබැයි ලංකාවේ ඡන්ද හිමි නාම ලේඛනේ ඡන්දය දීමට සුදුසුකම් ලබන පුරවැසියෙකු සතු සියලු අයිතිවාසිකම් සහ සුදුසුකම් තියෙන අය. අවුරුදු 18ට වැඩි නම් ලංකාවේ පුරවැසියෙක් නම් එයාට ඡන්ද අයිතිය හිමි. එතකොට මේ කිසි කෙනෙක් බෝට්ටුවෙන් ගියා කියලා ලංකාවේ පුරවැසිභාවය හවුස් වෙච්ච අය නෙමෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ එයාට ඡන්ද අයිතිය තියෙනවා. මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මේ පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාව ඉදිරියේ පිළි අරගත්තා. ඡන්ද අයිතිය හිමි අය කවුද කියන තත්වයේදී මේක මේ වාර්තාවේ තියෙනවා ඉතා පැහැදිලිව මැතිවරණ කොමිසමේ නිර්දේශය සියලුම විදේශගත ශ්‍රී ලාංකිකයින් හට ඡන්ද අයිතිය ලබා දීමට මැතිවරණ කොමිසම මූලික වශයෙන් එකඟ වේ. සියලුම පුරවැසිය. එතකොට මෙතන විවාද ඕන තරම් තියෙනවා. මොකද්ද? මේ සමහර අය දැන් විදේශගත පුරවැසියෝ එයාට ඡන්දේ එහෙත් තියෙනවා මෙහෙත් තියෙන වෙන්න පුළුවන්. ඒක හරි. අපි එකඟයි ඒකට. ditth පුරවැසිභාවයේ තියෙන එහෙම නැත්නම් ඒ රටක පුරවැසිභාවය ලබාගෙන ඉන්න අය තෝරා ගැනීමක් තියෙනවා. ඒගොල්ලෝ ඒ රටේ ඡන්දේ පාවිච්චි කරනවා නම් ලංකාවේ ඡන්දේ පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ඒ රටේ ඡන්දේ පාවිච්චි කරනවා නම් ඒ රටක පුරවැසිභාවය පිළි අරන් තියෙනවා නම් ඒගොල්ලෝ ඒ රටේ ඡන්දේ පාවිච්චි කිරීමේ අයිතිය ඒගොල්ලන්ට තියෙනවා. හැබැයි ශ්‍රී ලාංකික පුරවැසින් හැටියට වුන් පිළිගන්නව නම් උන් ශ්‍රී ලාංකික පුරවැසින් හැටියට ඡන්දේ පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. මොකද කැනඩාව, නව ශ්‍රීලන්තය, ඕස්ට්‍රේලියාව ඒ රටවල් ඡන්ද අයිතිය ලබා දීමේදී විදේශගත එයාගේ පුරවැසියන්ට යම් අවුරුදු ගාණක් සලකලා තියෙනවා. අවුරුදු 5ක්. දැන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පැහැදිලි කරා මේ තේරීම් කාරක සභාවට අඩුතරමේ අවුරුදු 5කට සැරයක් අවුරුදු 5ක් ඇතුළත මැතිවරණේ තියෙන ආසන්න අවුරුදු 5ක් ඇතුළත එකවරක් හරි ලංකාවට ඇවිල්ලා තියෙනවා නම් එකවරක් ලංකාවට ඇවිල්ලා තියෙනවා නම් එයා වෙන රටක දැනට ඡන්දේ පාවිච්චි කරන්නේ නැත්තම් එයාට ඡන්ද අයිතිය ලබා දෙන්න ඕන කියලා. ඒකින්ද මේකෙදි ඡන්දේ අයිතිය ලබා දෙන්නේ කාටද කියන එක අපි තේරීම් කාරක සභාව හැටියට ඉතා නිශ්චිත ලෙසම තීරණය කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්තුමාට බාර දුන්නා. මැතිවරණ කොමසාරිස්තුමාට ඒක තීරණය ගන්න පුළුවන්. නිර්ණායකයක් සකස් කරන විතරයි තියෙන්නේ. මෙන්න මේ නිර්ණායකයේ සහිතයට ඡන්ද අයිතිය තියෙනවා. හැබැයි අපි කියන්නේ ඒක නිසා ජාතිවාදී පදනමින් හරි ආගම් පදනමින් හරි වෙනත් පදනමක් හරි දාලා මේ 21 ලක්ෂය පුරවැසිභාවය නැති කරන්න එපා. මේගොල්ලෝ ශ්‍රී ලංකාවේ තීරණාත්මක සාධකයක්. මේ 21 ලක්ෂයට හෙට මේ ඉදිරි ජනාධිපතිවරණදී ඡන්ද අයිතිය දෙන්නේ නැහැ කියලා තීරණය කරොත් රජය ඒ ජනතාව තීරණය කරොත් එහෙම අපි ලංකාවට වාර්ෂික වෙන සල්ලි එවන්නේ නැහැ කියලා. මොකද කියන්නේ? එයා තීරණය කරොත් එimhe අපි ඩොලර් බිලියන 5ක් එවනවා. අපි ඒක එවන්නේ නැහැ. එයා තමයි අපේ අපනයන ආදායමෙන් 35ක් එවන්නේ. එයා තමයි ජලදේශීය නිෂ්පාදනයෙන් 7ක් එවන්නේ. එයා තීරණය කරොත් එවන්නේ නැහැ කියලා මොකද වෙන්නේ? ලංකාවට. මොකද ඒගොල්ලෝ අර මේ කටාර වල අරුණ සහෝදරයා කිව්වා වගේ ඒගොල්ලොන්ගෙන් ලංකාවට ගොඩ බැස්ස ගමන් බදු ගහනවා. පගාවිල්ලනවා. රටේ නීති රීති වල අනුව වැඩ කරනවා. වෙන එකක් දිහා එයාපෝට් එකකින් යනකොට දඩයක් ගහනවා.
මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ සාමාන්‍ය පුරවැසියෙක් එයාපෝට් එකෙන් යනකොට දඩ ගහන්නේ නැහැ. හැබැයි රැකියාවක් කරන්න යන කෙනා යනකොට 17500ක් ගෙවන්න ඕන. නැද්ද? එහෙමත් දඩ ගහනවා. ඉතින් ඒගොල්ලෝ කිව්වොත් එහම හරි අපිට ඡන්ද අයිතිය දෙන්නේ නැත්නම් අපි රටට සල්ලි යවන්නේ නැහැ කියලා. කියන්න අයිතියක් නැද ඒගොල්ලෝ? එහෙම කිව්වොත් එහම මේ රට බංකොලොත් වෙනව දන්නේම නැතුව. මේ අපේ රටේ ආණ්ඩු බහුජාතික සමාගම් වලටයි අපේ රටේ වරායට කෙලහලන විජාතික රටවල් වලටයි අධිරාජ්‍යවාදීන්ටයි කප්පන් ගෙවන තරමට ණය ගන්න. අපි අහන්නේ ඒ කිසිම කප්පමක් ඉල්ලන්නේ නැතුව කිසිම වරදානයක් වරප්‍රසාදයක් ඉල්ලන්නේ නැතුව ලංකාවට නොමිලේම විදේශ විනිමය වන ආණ්ඩුවට කිසිම බරක් නැතුව ආණ්ඩුවට අඩු තමයි තමන්ගේ දරු පවුලවත් බරක් කරන්නේ නැහැ. තමන්ගේ කිසි දෙයක් බරක් කරන්නේ නැහැ. නඩත්තු ගන්න දෙන්නේ නැහැ ආණ්ඩුවට. දරු පවුල නඩත්තු ගන්න මේගොල්ලෝ තනියම. ආණ්ඩුවට බදුත් එවනවා. සල්ලිත් එවනවා. බැංකු වලට සල්ලිත් එවනවා. එහෙම අයටයි ඡන්ද අයිතිය දෙන්න බැරි. ඒක නිසා තමයි අපි මේ අරගලය කරන්නේ විශේෂයෙන්ම සියලුම විදේශගත ශ්‍රී ලාංකිකින්ට ඡන්ද අයිතිය ලබා දිය යුතුයි කියලා. එතකොට මේ ඡන්ද අයිතිය සම්බන්ධ ප්‍රශ්නේදී මම ඔබට ඉදිරිපත් කරන්නම් මේ වාර්තාවේ තියෙන කරුණු වලින්ම කරුණු කීපයක්. මොකද මේ වාර්තාවේ තියෙන කරුණු ඉතා වැදගත්. මේ වාර්තාව සකස් කරන්න අපි විශාල මහන්සියක් දරුවා. මම කියන්නේ ඒ මහන්සිය අපි විතරක් නෙමෙයි. මේ වාර්තාවේ සමාජිකත්වයේ දරන සියලුම පක්ෂවල මහජන නියෝජිතයෝ පක්ෂ ભેදයෙන් තොරව උත්සාහ කළේ මොකද්ද? ඉදිරි පවතින පළවෙනි ජාතික මැතිවරණයේදී විදේශගත ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 21කට ඡන්ද අයිතිය ලබා දෙන්න. ඒකට මහන්සි වුණා ඇත්තටම. ඇමතිතුමියත් පාර්ලිමේන්තුවේ විසිරුවා හැරියේ නැත්තම් මේක ඉදිරිපත් කිරීමේ දැවැන්ත උත්සාහයක හිටියා. මම කියන්නේ නිසි ගෞරවය උන්ට ලබා දෙමින් මම මේ කියන්නේ. නැත්නම් මම මේකේ තේරීම් කාරක සභාව ඉල්ලපු කෙනා හැටියට යෝජනා ඉදිරිපත් කරපු කෙනා හැටියට මට මේකේ සම්පූර්ණ ගෞරවය අවශ්‍ය නැහැ. ඒතර අපි සංවිධානයට අවශ්‍යත් නැහැ. ඒ සියලු පක්ෂවල මහජන නියෝජිතයින්ට නිසි ගෞරවය සහිතව ඉදිරිපත් කරන්න. මේක අපි වාර 5ක් පාර්ලිමේන්තුවේ රැස් වුණා. මේ වාර 5ෙදිම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා හෝ වගකීම් යුතුම නිලධාරියෙක් සහභාගී වුණා. ඊට අමතරව විදේශ රැකියා අමාත්‍යාංශයේ ඇමතුමිය තමයි තල්තාතු කොරලා ඇමතුමිය. එතුමියා සහභාගී වුණා. නිලධාරීන් සහභාගී වුණා. අමාත්‍යාංශයේ ලේකම්තුමා සහභාගී වුණා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්තයා සාක්ෂි දරනවා. මේ අවස්ථා 5ෙදි මේ පළවෙනි අවස්ථාවේ හැර ඉතුරු අවස්ථාවල එතුමා සහභාගී වුණා. ඊළඟට ආගමන විගමන දෙපාර්තමේන්තුව සහභාගී වුණා. මැතිවරණ ක්‍රම සඳහා වන ජාත්‍යන්තර පදනම කියන ආයතනය අපි සම්බන්ධ කරගත්තා. ඒ අය සහභාගී වුණා. එතකොට මැතිවරණයකදී ඡන්ද අයිතිය ලබා දීම සඳහා වන සියලුම අය මේකට සහභාගී වුණා. එතනදී අපි සලකා බලපු කාරණා තමයි ලෝකේ රටවල් වල ඡන්ද අයිතිය ලබා දෙන ක්‍රම මොනවද? ක්‍රියාත්මක කරන ක්‍රම. එකක් තමයි ඡන්දය ප්‍රකාශට කිරීමට මව්බිමට පැමිණීම. ඡන්දේ තියෙන වෙලාවට ඡන්ද දායකයා රටට එනවා. සමහර රටවල එහෙම ක්‍රමයක් තියෙනවා. ඡන්ද දායකින්ට එයාපෝට් එකේම නැත්නම් ට්‍රාන්සිට් එකේම ස්ථානයක් හදලා ඡන්ද පෙට්ටි සකස් කරලා තියෙන එකක් තියෙනවා. ඒක එක ක්‍රමයක්. ඒක අපේ රටට අපිට අදාළ කරන්න බෑ. මොකද එහෙම ඡන්ද ප්‍රකාශ කරන්න එන්න කිව්වොත් එන ප්‍රමාණය ඊටාම සීමිත ප්‍රමාණයක්. හැබැයි ඊළඟට අපි ඊළඟ ක්‍රමෙ තමයි තානාපති කාර්යාලයේදී ඡන්ද පාවිච්චි කරන එක. ඒක ක්‍රමයක්. ඊළඟට තැපැල් ඡන්දේ. අපි සාමාන්‍යයෙන් අපේ රටේදී තැපැල් ඡන්දේ තියෙන රජයේ සේවකීන්ට ඒ ආකාරයට විදේශගත ශ්‍රී ලාංකිකයින්ට තැපැල් ඡන්දේ අවස්ථාව ලබා දෙන එක. අනික අපි ඒ රටක ඡන්දේ ප්‍රකාශ කිරීමේ ඡන්ද මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ. ඡන්දේ තියෙන වෙලාවට ඡන්ද මධ්‍යස්ථානයක් පවත්වාගෙන ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීම අන්තර්ජාලය හරහා ඡන්ද ප්‍රකාශ කිරීම. මේ ආකාර ටික තමයි අපිට තේරීම් කාරක සභාවේදී අනාවරණය වෙච්ච මූලික ආකාර. මේකේ වාසිය අවාසිය දෙකම තියෙනවා. දැන් ඡන්ද දායකයා පුජ්‍යලිකවම එනකොට දූෂණ වැළැක්වීම ඉඩක් හැදෙනවා. අනන්‍යතාවය බේර ගන්න පහසුවක් තියෙනවා. පුජ්‍යලයාම ඇවිල්ලා ඡන්දය දෙනකොට අපි ඡන්දය දෙනවා වගේ තමයි. එතන මව්බිමට ඇවිල්ලා හරි ඡන්ද මධ්‍යස්ථානයකට ගිහිල්ලා හරි පුජ්‍යලයාම ඡන්දය දෙන ක්‍රමය තමයි ඡන්දයේ ඒ නිවැරදිම ප්‍රකාශනය කියලා පිළිගන්නේ. ඒක හරි. හැබැයි එතනදී තියෙන ප්‍රශ්නේ තමයි උනන්දුවක් දක්වන ඡන්ද දායකයින්ට සැලකිය යුතු වියදමක් ඒ වෙනුවෙන් දරන්න සිදු වෙනවා. දැන් දේශපාලන කණ්ඩායම හිටියට ගතත් දැන් මැතිවරණ ප්‍රචාර කටයුතු ගානේ කොහොමද? මොකද අපි දන්න මෙන්න මේ දේ හැබැයි මේක පිළිගන්න ඕන. දැනට ගත්තත් දැනට මේ එනවායයි කියන ජනාධිපතිවරණය ගැන වුණත්
අපේ රටේ පුරවැසියන්ට වඩා ලංකාවේ ජීවත් වෙන පුරවැසියන්ට වඩා විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියෝ මේ මැතිවරණ ගැන උනන්දුයි. නැද්ද? සහෝදරු සාක්ෂි දරනවා. Facebook එකේ බලන්න පුළුවන්. Facebook එකේ අන්තර්ජාලය ගත්තොත් එimhe වැඩියෙන්ම මේ ජනාධිපතිවරණයේ අපේ රටේ ක්වොලිටි එක පිළිබඳව ගුණාත්මක මැතිවරණයක් තියන්න. හොඳ පාලනයක් පත් කරගන්න. හොඳ පාලකයෙක් පත් කරගන්න කියලා වැඩිම අරගල කරන පිරිස අතර ඉන්නවා විදේශගත ශ්‍රී ලාංකිකයෝ. මොකද ඔවුන් ඒ රටවල් එක්ක අපේ රට සංසන්දනය කරනවා. සිංගප්පූරුවේ ඉන්න අය, මැලේසියාවේ ඉන්න අය, නැත්තම් මේ මැද පෙරදිග රටවල් වල ඉන්න අය, යුරෝපයේ ඉන්න අය, යුරෝපයේ රටවල් වල තියෙන පාලන ක්‍රමයත් එක්ක, කැනඩාවේ, නෝර්වේ, ඒ රටවල් වල තියෙන good governance, clean government, පිරිසිදු පාලනයන් පාලකයොත් එක්ක අපි මේ රටවල් සංසන්දනය කරනවා. ඉතින් ඔවුන්ට ඇත්තටම හොඳ පිරිසිදු පාලනයක් හදා ගැනීම උවමනාව වඩා වැඩියෙන් තියෙනවා සමාජයට මේ ලංකාවේ ඇතුළේ ජීවත් වෙන පුරවැසියන්ට වඩා. රට ගැන කැක්කුමක් තියෙනවා. රට ගැන හැඟීමක් තියෙනවා. ඒ හැඟීමට අනුව වුන් හොඳ පාලනයක් සඳහා වන දැවැන්ත මෙහෙයුමක ඉන්නෝ මැතිවරණයේ අන්තිම දවස වෙනකම්. හැබැයි අවසාන පැය 8ේදී වුන් නිෂ්ක්‍රීයයි. වුන්ට යන්නේ නතරක් නැහැ. එතකොට වුන් කරන්නේ අඩුතරමේ මේ රටේ ඉන්න නේද? ලංකාවේ ඉන්න අය දිරිමත් කරන එක විතරයි. ඡන්දේ දාන්න. වුන් ඊළඟට ඉන්නේ ඡන්ද ප්‍රතිඵල අහන්න විතරයි. මෙන්න මේ අපේ පුරවැසියන් ලක්ෂ 21ක් අක්‍රිය වෙනවා මැතිවරණයේ දවසට. දැන් අපි මේ උත්සාහ කරන්නේ වුන්ට මැතිවරණ දිනේදී මේකට මැදිහත් කරගන්න. ඒකට මැදිහත් කරගන්න පුළුවන් හොඳම ක්‍රමය මොකද්ද? ඒක තමයි අපි කල්පනා කරන්නේ. විශේෂයෙන්ම පුජ්‍යල ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමේ ප්‍රශ්නේදී අපි ඒක සාකච්ඡා කරාම ආපු ගැටලුව තමයි ඒ විවිධ ස්ථානවල විවිධ රටවල් වල ජනතාව වැඩියෙන්ම ගැවසෙන ස්ථානවලට ගිහිල්ලා ඒවයි ඡන්ද මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න ඕන. එහෙම නැත්නම් තානාපති කාර්යාලය තුල ඡන්ද මධ්‍යස්ථානයක් පවත්වන්න ඕන. එතකොට ගැටලුවක් එනවා විශේෂයෙන්ම ඒ රටවල් වල තියෙන නීති අනුව ඒ රටේ තියෙන නීති අනුව වෙනත් රටක ඡන්දයක් පවත්වන්න ඡන්ද මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්න සමහර රටවල් වල ප්‍රතිපාදන නැහැ. ඊට කඩ නැහැ. දැන් අරාබි කරේ මැද පෙරදිග රටවල් වල ගත්තොත් එimhe ඒ රටේ තියෙන නීති අනුව එවෙන් රටක ගිහිල්ලා අපි ඡන්ද මධ්‍යස්ථානයක් පවත්වා ගන්න බෑ. ඡන්ද ප්‍රචාරක වැඩ කරන්න බෑ. දේශපාලන රැස්වීම් පවත්වන්න බෑ. ඒතර ඒ රටේ නීතිය ඒකෙදි බාධාවක් තියෙනවා. නමුත් හැබැයි අපිට කරගන්න පුළුවන් නම් වංචාව වළක්ව ගන්න පුළුවන් මට්ටමින් ඉහළ ක්‍රියාකාරීත්වයක් ඒකේ තියෙනවා කියලා අපි කාර්ක සභාවේ දැක්කා. හැබැයි එතනදී ප්‍රශ්නේ ඊළඟට තියෙන රටින් බැහැරව ඡන්ද මධ්‍යස්ථානය පවත්වන්න ගියාම ඇති වෙන අධික වියදම. වැඩි වියදමක් දරන්න සිද්ධ වෙනවා. කට්ටිය කාටත් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන අයටත් රජයටත් මැතිවරණ කොමිසමටත් ඒ ඔක්කොට මේ ප්‍රශ්න තියෙනවා. වඩා ප්‍රායෝගික ක්‍රමයක් අවශ්‍ය වෙන හොයාගන්න. ඒකෙදී වඩා ප්‍රායෝගික ක්‍රමයක් හැටියට දැක්ක දේ තමයි හොඳම ක්‍රමය නම් අන්තර්ජාලය හරහා ප්‍රකාශයටපත් කරන එක. හැබැයි අන්තර්ජාලය හරහා ඉන්ටර්නෙට් එකෙන් වෝටින් සිස්ටම් එක කියන එක අපිට තාම තාක්ෂණي දියුණු නැහැ. ওই තාක්ෂණය ඇතුළේ හොරකම් සිද්ධ වෙන්න පුළුවන්. අන්තර්ජාලය ඇතුලේ ඡන්දේ පාවිච්චි කරන්නේ ඡන්දේ පාවිච්චි කරන පුජ්‍යලයාමද කියන එක අඳුර ගැනීමේ ක්‍රමවේද මොකද්ද කියන ප්‍රශ්නේ තියෙන ප්‍රායෝගිකව. ඒ නිසා අපි මේ ක්‍රම වලින් හොයාගත්ත එකේ වඩා ප්‍රායෝගිකව දැනට කරන්න පුළුවන් ක්‍රමය තමයි ගැටලු යම් ප්‍රමාණයක් ඇති වුණත් තානාපති කාර්යාලය තුල ඡන්දේ පැවැත්වීම සහ තැපැල් ඡන්දේ කියන ක්‍රියාවලිය. තානාපති කාර්යාලය තුල ඡන්ද පැවැත්වීම සහ තැපැල් ඡන්දේ කියන ක්‍රියාවලිය. මොකද අපි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ගත්ත වාර්තාවක් තියෙනවා. ඒ වාර්තාවට අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය අපිට ලබා දීලා තියෙන මේ ලේඛන වල තියෙනවා දැනට විදේශ කටයුතු අමාත්‍යාංශයේ 486ක් නිලධාරීන් කටයුතු කරනවා දෙපාර්තමේන්තු foreign embassies 90ක් සහ අනිකුත් ආයතන උදාහරණයක් විදේශ නියුක්ති කාර්යාංශය සංචාරක මණ්ඩලය තේ මණ්ඩලය වගේ බිස්නස් ප්‍රොමෝෂන් වලට ගියපු නිලධාරීන් එක්ක 486 දෙනෙක් ඉන්නවා. මෙන්න මේ 486 දෙනත් තවත් මැතිවරණ කොමිසම පත් කරන මැතිවරණ නිලධාරීන් සම්බන්ධ කරගෙන තානාපති කාර්යාලවල ඡන්දය ප්‍රකාශපත් කිරීම තමයි වඩා ප්‍රායෝගික ක්‍රමය. දැන් සමහර රටවල් තියෙන මේ ක්‍රම දෙකක් අනුගමනය කරනවා. තානාපති කාර්යාලයත් ඡන්ද මධ්‍යස්ථානයක් හැටියට පවත්වන අතරෙම අනිත් එක තමයි තැපැල් ඡන්දේ පාවිච්චි කරනවා. තැපැල් ඡන්දේ පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම
ඕස්ට්‍රියාව කියන රට නොමිනේෂන් බාරගත් දවස් ඉඳලා ඡන්දයේ නොමිනේෂන් බාරගත් දවස් ඉඳලා ඡන්දයේ පවතින දවස් දක්වාම තැපැල් ඡන්දය ගන්න පුළුවන්. දැන් නොමිනේෂන් බාර දුන්නේ අද නම් ඒතර අපේක්ෂකව කවුද කියලා දන්නෝ? එදා ඉඳලා ඡන්දේ තියෙන්නේ මාසකින් නම් මාසයක් දක්වා කාලය දක්වාම තැපැල් ඡන්දය ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. ඒ තැපැල් ඡන්ද ඔක්කොම එකතු කරගෙන ඡන්ද ගණන් කරනකොට සාමාන්‍ය ඡන්ද ගණන් කරන දවසේ ඡන්ද ගණන් කරනවා වගේ විවෘත කළ තැපැල් ඡන්දය ගණන් කරනවා. ඒ විදේශගත අයගේ තැපැල් ඡන්දය කියලා එකතු කරන ඒ අපේක්ෂකයින්ට ඉදිරිපත් වෙන ඡන්ද. සමහර රටවල් මේ ක්‍රම දෙකම අනුගමනය කරනවා. නව ශ්‍රීලන්තේ, තායිලන්තේ, ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් එimhe තැපැල් ඡන්දේ පාවිච්චි කරනවා, ෆැක්ස් මගින් ඡන්දේ පාවිච්චි කරනවා, ඊමේල් මගින් ඡන්දේ පාවිච්චි කරනවා. ඒ ක්‍රම තුනම පාවිච්චි කරනවා ඇමරිකා එක්සත් ජනපදයේ. කැනඩාව, ඉන්දුනීසියාව, මැලේසියාව මේ වගේ රටවල් මේ ඡන්ද ක්‍රම දෙකම පාවිච්චි කරනවා. දැනට අපි දැකපු දේ තමයි ලංකාවටත් ගැළපෙන සුදුසුම ක්‍රමේ තමයි සහ වැඩිම පිරිසක් සම්බන්ධ කරගන්න පුළුවන්. වැඩිම පිරිසක් සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමවේදය අපි විශ්වාස කරනවා. තැපැල් ඡන්දය සහ තානාපති කාර්යාලය ඡන්ද මධ්‍යස්ථානයක් හැටියට පවත්වාගෙන ඡන්දය පාවිච්චි කිරීම. ඒක තමයි වඩා ප්‍රායෝගිකම ක්‍රමය. එතකොට තැපැල් තානාපති කාර්යාලය එක හුඟක් විදේශගත ශ්‍රී ලාංකිකයෝ ගනුදෙනු කරනවා. හුඟක් අය ලියාපදිංචි වෙලා ඉන්නවා. කවුද ලියාපදිංචි කරන්න ඕනයි කියන එක ඉතා පැහැදිලිව දැන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත ගබඩාවේ තියෙනවා. මේ වෙනකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ අපේ තේරීම් කාරක සභාවේ යෝජනාවෙන් පස්සේ තේරීම් කාරක සභාවේ වාර්තාව තාම පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙලා නැති වුණත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ දත්ත ගබඩාවේ සියලුම තොරතුරු මේ වෙනකොට දූත මණ්ඩල වලට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකා දූත මණ්ඩල ඉන්නෝනේ රටවල් වල හැම රටේම තානාපති දූත මණ්ඩල. ඒවට ඒ රටවල් වල ඉන්න අපි තුමු මැද පෙරදිග ගත්තොත් කටාර් වල, සෞදි රාජ්‍ය, ඩුබායි වල ඉන්න ලියාපදිංචි ශ්‍රී ලාංකිකයෝ කවුද කියන එක සියලුම දත්ත දැන් මේ වෙනකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත ගබඩාවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට තානාපති කාර්යාලවලට ලබා දීලා තියෙනවා. එතකොට ආරම්භයක් හැටියට අවශ්‍ය නම් දැන් උනත් ඒ දත්ත පාවිච්චි කරලා මේ ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. මැතිවරණ කොමසාරිස්තුමා මහින්ද දේශප්‍රිය මහත්තයාට ස්තුතිවන්ත වෙන්න ඕන නැවත වතාවක්. එතුමා සහ මැතිවරණ කොමිසම ඉදිරි ජනාධිපතිවරණයේදී උනත් මේ ඡන්දය අයිතිය ලබා දීම වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. කැමැත්ත පළ කරමින් තියෙනවා. ඒක නිසා අවශ්‍යතාවය තියෙනම නම් මේක කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන්. හැබැයි අවශ්‍යතාවය නැත්තම් නැතිකමට ඕන තරම් හේතුත් තියෙනවා. මේකේ වියදම ගැන අහන්න පුළුවන්. නිලධාරීන් කොහෙද අහන්න පුළුවන්. ප්‍රචාරක කටයුතු කොහොමද ගන්න කියලා අහන්න පුළුවන්. මැති පක්ෂවල ගින් යනවාද කැන්වසින් ගන්න කියලා අහන්න පුළුවන්. අර සමාන අයිතිය හැම අපේක්ෂකයටම හැම පක්ෂයටම සමාන අයිතිය දෙන්න ඕන කියන තර්කය ගේන්න පුළුවන්. ගෙනල්ලා මේක නැති ගන්නත් පුළුවන්. හැබැයි නැති කරොත් නැති වෙන්නේ මතක තියාගන්න 21 ලක්ෂයක් ජනගහණයෙන් 35ක ආදායමක් උපයන අපේ රටේ ජනගහණයෙන් 10%කට ඡන්ද අයිතිය නැති වෙනවා. මොකද අපි දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගොඩාක් දේවල් කතා කරනවා. යහපාලනය ගැන ගොඩාක් දේවල් කතා කරනවා. එහෙනම් අපි ආණ්ඩුවට ඇත්තටම බල කරලා කියන්නේ මේ ඡන්ද අයිතිය ලබා දීම සඳහා කටයුත්ත ආරම්භ කරන්න ඕන. මේක අද ඊයේ දෙයක් නෙමෙයි. මේක කරන්න ඕන කියලා ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා 2011 අප්‍රේල් මාසේ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළා තියෙනවා. මේ කැබිනට් සංදේශිකුත් තියෙනවා මේකට. මේ ප්‍රතිපත්තිමය තීරණය ගන්නව නම් කැබිනට් මණ්ඩලයට 2011 දී මේ කැබිනට් තීරණය ගන්න තිබුණා. ඒ කටයුතු නොකරපු නිසා තමයි එදා අපට සිද්ධ වුණේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට යන්න. දැන් අවාසනාවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් අහෝසි වෙලා තියෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හරපු නිසා. නමුත් ඒ තේරීම් කාරක සභාවේ සොයාගත්ත කරුණු ලිපි ලේඛන කිසිවක් අහෝසි වෙලා නැහැ. ඉතින් අපි කියන්නේ ආණ්ඩුවට දැන් කඩිනම් පියවරක් හැටියට ප්‍රමුඛ පියවරක් හැටියට මේ ඡන්ද අයිතිය ලබා දීමට කටයුතු කරන්න ඕන කරන්න පුළුවන් කියන එක ඉතා අවධාරණය කරනවා. විශේෂයෙන්ම එහෙම කරන්නේ නැත්තම් දැන් විදේශගත ශ්‍රී ලාංකිකයෝ හැටියට ජනතාව තීරණයක් ගන්න ඕන. මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. අපට අවධාරණය කරන්න තියෙන මේක කරන්න පුළුවන් කරන්න අවශ්‍ය සියලු දේවල් සකස් කරලා කටයුතු කරන්න පුළුවන්කම තියෙන නිසා. ඊට පස්සේ අපි රටවල් ගැන හෙව්වා.
පිලිපීනේ විදේශගත ජනගහනය ලක්ෂ මිලියන 7.76ක්. ලක්ෂ 77ක්. ලක්ෂ 77ක් ඉන්නවා විදේශගත ජනගහනය. ඒ ජනගහනයට ඡන්දය ලබා දීලා තියෙනවා. හරි ඔවුන්ට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් ජනාධිපති, උපජනාධිපති, සෙනස් සභිකයින් ඒ පක්ෂ කොංග්‍රස් නියෝජිතින් තේරීමේ හැම කාරණාවටම. ඒ තියෙන අර ක්‍රම දෙක තමයි. තානාපති කාර්යාලයේ ඡන්ද පාවිච්චි කරනවා, තැපැල් ඡන්ද පාවිච්චි කරනවා. උන්ට ඡන්ද කාලයක් දෙනවා. දින 60ක් දීලා තියෙනවා ඡන්ද දායකයින්ට නාවික බට දින 60ක් දීලා තියෙනවා මාස දෙකක්. මාසයක් දීලා තියෙනවා ඡන්ද දායකයින්ට මාස දෙකක් දීලා තියෙනවා නාවික බටයින්ට. නාවික බටයින් ඉන්නව නම් කොහේ රටක පිලිපීන නාවික බටයින් ඒ නාවික බටයින්ට ඡන්දයිති දීලා තියෙනවා. මාස දෙකක් දෙන්නේ. එතකොට ගොඩබිමකට ඇවිල්ලා ඒ රටේ ඡන්ද පාවිච්චි කරන්න පුළුවන්. ඡන්ද ඉතින් 2013 දී මිලියන 10ක් විදේශගත වෙලා ඉඳලා තියෙනවා. එයින් මිලියන 1.37කට ඡන්දෙට ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ කියන්නේ මිලියන 10න් පංගුවක් ලක්ෂ 13ක් ඡන්ද ලියාපදිංචි වෙලා තියෙනවා. අවසාන මැතිවරණය 2016 දී වුන් මේ වාර්තාව හදන කාලේ මම කියන්නේ 2016 දී 13% ඡන්දේ පාවිච්චි කළා තියෙනවා. පිලිපීනේ ජනතාව 13% ඡන්දේ පාවිච්චි කළා තියෙනවා. අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාවට මේ අවස්ථාව ලබා දුන්නොත් මීට වඩා ප්‍රතිශතයක් වුන් ඡන්දේ පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ හැම රටකම අත්දැකීම් මේ වාර්තාව ඇතුල් කරා. පිලිපීනේ, බංග්ලාදේශය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, නේපාලය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දුනීසියාව, නවසීලන්තය, තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය කොහොමද මේ විදේශගත ඔවුන්ගේ රටවල් වල අයට ඡන්ද අයිතිය ලබා දීලා තියෙන්නේ කියලා සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරා. මම නැවතත් කියනවා මේකේ සුදුසුකම වෙන මොකුත් නෙමෙයි ශ්‍රී ලාංකිකයෙකු වීම අවුරුදු 18 අපේ රටේ ඡන්දය පාවිච්චි කරන ලියාපදිංචි කරන කාලය අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම. සහ කැනඩාව නම් අවුරුදු 5ක සීමාවක් දීලා තියෙන අවුරුදු 5ක් ඇතුළත තමයි මේ ඡන්දය අයිතිය දෙන්නේ කියලා. ඕස්ට්‍රේලියාවත් ඒ වගේම තමන් විදේශ වල ඉන්න පුරවැසියන්ට වසර 6කට නොවැඩි කාලයක් සඳහා පමණක් ඡන්දය අයිතිය දෙනවා කියලා තියෙනවා. ලංකාවට ඒක තීරණය කරන්න පුළුවන්. කොයි කාලයක්ද? මැතිවරණ කොමසාරිස්තුමා කිව්වා අවුරුදු 5ක්. අවුරුදු 5ක් ඇතුළත අනිවාර්යෙන් එකපාරක් හරි ලංකාවට ආපු අයට මේ අයිතිය දෙන්න ඕන කියලා. අවුරුදු 5ක ඇතුළත ඊට වඩා වැඩි කාලයක් ආවම වැඩියෙන් නෙමෙයි. මේ අවුරුදු 5ක් ඇතුළත එක වාරයක් හරි ලංකාවට ඇවිත් ඉන්නවා. ඉතින් ඒක මැතිවරණ කොමිසමට තීරණය ගන්න පුළුවන්. ඒක ලියාපදිංචි කිරීම. කොහොමද ලියාපදිංචි කරන්නේ? දැනට මැතිවරණ කොමිසම ජූනි මාසයේ පළවෙනිදා ඉඳලා හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසේ 31 දක්වා ඡන්දය ලියාපදිංචි කරනවා ලංකාව තුල ජීවත් වෙන පුරවැසියන්. දැන් මැතිවරණ කොමසාරිස්තුමාම කිව්වා අපේ තේරීම් කාර්ක සභාවට එතකොට මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි නොකරන කාලයක් තියෙනවා. ජනවාරි, පෙබරවාරි, ජූනි පළවෙනිදා දක්වා. අන්නේ කාලේ පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය නම් විදේශගත අයව ලියාපදිංචි කරගන්න. මොකද විදේශගත අය ලියාපදිංචි කරන එක අමාරු නෑ. අපිට එච්චර කාලයක් යන්නෙත් නෑ. ඔවුන්ට අපිට ප්‍රසිද්ධියක් දෙන්න පුළුවන්, අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කරන්න පුළුවන්, තානාපති කාර්යාල හරහා ප්‍රසිද්ධ කරන්න පුළුවන්, යම් කාලයක් ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. මෙන්න මේ කාලය තුල දැනටමත් විදේශ සේවා නියුක්තිකාරයන්සේ ලියාපදිංචි වෙච්ච අය, දත්ත තියන අයට, දත්ත නැති අයට ඒ ඕන කෙනෙකුට ඇවිල්ලා තානාපති කාර්යාලයේදී ලියාපදිංචි වෙන්න මේ ලේඛන ලබා දෙන්න පුළුවන්. නැත්නම් තැපැල් මගින් ලේඛන ලබා ගන්න පුළුවන්. ඒ ක්‍රමවේදය හදන්න පුළුවන්. ක්‍රමවේද හැදීමේ කඩවුත පුළුවන්කම තියෙන්නේ මැතිවරණ කොමිසමට. හැබැයි අපි දන්න මැතිවරණ කොමිසමට ඒ දේ කරන්න පුළුවන් කියලා. උවමනාව තියෙනවා නම් මේ අයිතිය දෙන්න ඕන කියලා පිළිගන්නව නම් අපි විශ්වාස කරනවා ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ කොහොමද ඡන්ද ප්‍රකාශපත් ගන්න නිසා ගණන් කරන්නේ? විදේශ තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, කොන්සල්වරු හරහා පත් කරන මැතිවරණ කොමිසමේ කාර්යාල මගින් ඒක කරන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසම නිර්දේශ කරනවා. දේශපාලන පක්ෂවලට නියෝජිතයින් මේකට සම්බන්ධ කර ගැනීම කොහොමද කරන්නේ? වියදමක් දරන්න වෙනවා. නමුත් දේශපාලන පක්ෂවලට අයිතියක් දෙනවා. අන්තර්ජාලය හරහා, සමාජ වෙබ් ජාල හරහා, Facebook එක හරහා
ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු කරන්න පුළුවන්. එහෙමත් කැමති අයෙක් ඉන්නවනම් ඒ රටකට ගිහිල්ලා තානාපති කාර්යාලයට සම්බන්ධීකරණයක් කරගෙන ඒ ප්‍රචාරක කටයුතු කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ ඒ අවශ්‍යතාවයේ ඉඩකඩ දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම sannivedana පිළිබඳ වෙනම තියෙනවා. ඒ sannivedana කරන්නේ කොහොමද කියන එක ගැන මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා යම් යම් කාරණා අර සමානාත්මතාවයේ මත හිතනවා නම් සලකා බලන්න පුළුවන්කම තියෙන ක්‍රමවේදයක් හදා ගැනීම. හැබැයි අපි විශ්වාස කරනවා සියලු දේශපාලන පක්ෂ මේකට එකඟ වෙයි කියලා. මේකට එකඟ නොවෙන්න හේතුවක් නැහැ කියලා විශ්වාස කරනවා. මොකද මේ පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාවෙත් නියෝජනය කරපු සියලු පක්ෂ මේකට එකඟ වුණා. ඒක නිසා පුංචි පුංචි බැරි හේතු ඉදිරිපත් කරන්න නැතුව අපි ආරාධනා කරන සියලුම පක්ෂවලට ඉදිරි ජනාධිපතිවරණයේදී විදේශගත ලක්ෂ 21ක් වන හෝ ඊට වැඩි ජනතාවගේ පුරවැසියන්ගේ ලාංකිකයින්ගේ ඡන්දයිතිය වෙනුවෙන් මේක කඩා කප්පල් ගන්න නැතුව මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න උදව් කරන්න කියලා. ඒක සියලුම පක්ෂ වලින් අපි ඉල්ලා හිටිනවා. විවෘතව ඉල්ලා හිටිනවා සියලුම පක්ෂ නියෝජනය කරන ජනතාවත් මේකට තවත් තමන්ගේ පෙළඹවීම් යෝජනා ඉදිරිපත් කරන්න. ඉතින් ඒක නියාමන ව්‍යාපෘතියක් අවශ්‍යයි කියන සාකච්ඡාව ආවා. මේක අපි වරද්ද ගන්න නැතුව කරන්න නම් ඒක ආරම්භක දෙයක් හැටියට කරන්නේ කොහොමද කියලා. ඉතින් ආරම්භක දෙය කරන්න දැනටමත් පුළුවන්කම තියෙනවා. තානාපති කාර්යාලවල ලියාපදිංචි වෙච්ච ඡන්දදායකයෝ දැනටමත් ඉන්නවා. තානාපති කාර්යාලවල හැම එකකම ඩේටාබේස් එකක් තියෙනවා. අවශ්‍යතාවය තියෙන්නේ දැන් ජනාධිපතිවරණයට තාම දින නියම කළ නැති නිසා ජනාධිපතිවරණයට නම් අපි පළවෙනියෙන් ජාතික මැතිවරණයක් හැටියට මේ ඡන්දයිතිය ලබා දෙන්නේ. අද හෙටම ප්‍රකාශයටපත් කරන්න පුළුවන් ඡන්දයිතිය ඉල්ලන අය ඡන්දය ප්‍රකාශ කරන්න කැමැත්ත පළ කරන අය තානාපති කාර්යාලවල ලියාපදිංචි වෙන්න කියලා. ඒතකොට නියම ව්‍යාපෘතියක් හැටියටම ආරම්භක දෙයක් හැටියටම අත්හදා බැලීමක් හැටියටම තානාපති කාර්යාලවල ලියාපදිංචි වෙන දැනට ඩේටාබේස් එකක් තියෙන දත්ත ගබඩාවක් තියෙන අයව මේකේ මූලිකව බවට පත් කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැතුව. මම අපි කියන ඉතා පැහැදිලි ඊතර අපි සංවිධානය හැටියට රාජ්‍ය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙනවා නම් ඊළඟ ජාතික මැතිවරණයේදී විදේශගත ශ්‍රී ලාංකිකයට ඡන්දයිතිය ලබා දෙන්න ඒ පුරවැසියන් ලියාපදිංචි කරවීමේ වගකීම අපි බාර ගන්නවා. පක්ෂ ભેදයෙන් තොරව අපි බාර ගන්නවා. අපි ඒ උනන්දු කරවීම මැදිහත් වීම මොකද අපි දැනට රටවල් ගණනාවක මේ කටයුතු කරනවා. අපි ඒකට මැදිහත් වෙනවා. ඊළඟට වැදගත් දේ තමයි විදේශ කටයුතු අමාත්‍යාංශය මේ හැකියාව පිළිබඳව ඒ රටවල් වලින් ඉල්ලීමක් කරා. රටවල් 45කින් ඔවුන් විමසා හිටියා ඔබේ රටේ ඡන්දය පාවිච්චි කරන්නේ නම් ඡන්දය පවත්වන්නේ නම් ඒකට කැමැත්ත පළ කරන්න කාරණේ ගැන. මේ තියෙන විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිපිසීසි යටතේම අපේ මේ කමිටුවට ඉදිරිපත් කරපු වාර්තාව ඒ වාර්තාවේදී ඉරාකයේ තියෙන තත්ත්වය යටතේ ඉරාකයේ හැර අනිකුත් හැම රටක්ම වගේ මේකට කැමැත්ත පළ කරලා තියෙනවා. රටවල් 45කින්. ඒ විදේශ රටවල් වල ඉන් අපි ඇහුවා. ඒ රටවල් වල විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අහලා තියෙනවා මේකට ඡන්දයිතිය පවත්වන්න ඕගොල්ලෝගේ තියෙන ඉඩකඩ. whether allow for Sri Lankan to vote. ඇෆ්ගනිස්තානයේ උත්තරයක් දීලා නැහැ. ඉතාලිය තාම පෙන්ඩින් තියෙනවා මේ මොහොත වෙනකොට. නමුත් විශ්වාස කරනවා ඒක පුළුවන් කියලා. ඉරාකේ තමයි නෝ කියලා උත්තරය වල තියෙන්නේ. අනිත් රටවල් ඔක්කොම කියලා තියෙන්නේ yes පුළුවන්. මේක තමයි තත්ත්වය. ඉතින් එතකොට රටවල් 45කින් 44ක්ම ඒ රටවල් දැනට කැමැත්ත පළ කරලා තියෙනවා ලංකාවට ඡන්දයිතිය පවත්වන්න ඉඩ දෙනවා කියලා. මේ රටවල් ගත්තොත් ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ වැඩිපුර ඉන්න රටවල්. කොරියාව, මාලදිවයින්, මියන්මාරේ උත්තරයක් දීලා නැහැ. නෙදර්ලන්තේ උත්තරයක් දීලා නැහැ. අනිකුත් රටවල් හැම එකක්ම කැමැත්ත පළ කරලා තියෙනවා. ඉතින් අපි හිතන්නේ මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. කරන්න පුළුවන් දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න. මිනිසුන්ගේ ඡන්දයිතිය පිළිගන්න කිසිම රටක් අපිට මේකට සහාය පළ නොකර ඉන්නේ නැහැ. ඉරාකෙත් උත්තරය වල තියෙන ඉරාකයේ තියෙන ආරක්ෂක තත්ත්වෙ මත. වුන්ට තාම මේකට එකඟ වෙන්න බෑ කියලා. එච්චරයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක කළ හැකි දෙයක්, කළ යුතු දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ දැන් මේ තැපැල් ඡන්ද ක්‍රියාවලිය හරහා ඡන්දය ඉල්ලුම් කරන කෙනෙකුට
ඡන්දේ පාවිච්චි කරයිද නැද්ද කියන එක සම්බන්ධ විවාදයක් ආවා. කියන්නේ එයාම ඡන්දේ පාවිච්චි කරනවද නැද්ද කියන්නේ කොහොමද චෙක් කරගන්නේ? ඉතින් දැන් ඒක ගත්තොත් දැන් රජයේ සේවකයෝම ඡන්ද පාවිච්චි කිරීම ගත්තත් තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් තිබ්බට ඉතින් එයා පුජ්‍යලයා ඡන්දේ පාවිච්චි කරනවා තමයි. ඒකෙත් එහෙමනම් අවිශ්වාසයක් තියෙනනේ. නේ? ඒ සැකෙත් තියාගන්න පුළුවන් නේ. මේ වල තියෙන බැලට් පේපර් එක යාම් පාවිච්චි කළේ ඌවද නැද්ද කියලා. නමුත් දැන් නිරීක්ෂණ මට්ටමක් තියෙනවා. නමුත් අපිට එතෙන්දී අපේ කාරක සභාවේදීත් අපි සාකච්ඡා කළේ නියම පුජ්‍යලයා ඡන්දේ පාවිච්චි කරනවද නැද්ද කියන ප්‍රකාශය පිළිබඳව ශිෂ්ට සම්පන්න සමාජයක මිනිස්සු විශ්වාස කරන වෙනවා අපිට. මිනිස්සු විශ්වාස කරන වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ ඡන්දේ පාවිච්චි කරලා තියෙන්නේ කවුරුණත් ඒ රටේ ඉන්න ඡන්දදායකයාම තමයි කියලා. මොකද ඕනනම් ඒක ඉල්ලුම් කරන ආකාරයෙන් ඉල්ලුම් කරන පුජ්‍යලයාගේ තියෙන අනන්‍යතාවය තහවුරු කර ගැනීම පාස්පෝර්ට් එකේ පිටපතක් ඔහුගේ නම සමග පාස්පෝර්ට් එකේ පිටපතක් ඒ සියල්ල ලබාගෙන මුලින් ලියාපදිංචි කිරීම ගන්න පුළුවන්. මුලින් ලියාපදිංචි කිරීම නිවැරදි විදියට කරගත්තොත් අපිට විශ්වාස කරන්න සිද්ධ වෙනවා තැපැල් ඡන්දේ පාවිච්චි කරන්නේ ඒ පුජ්‍යලයාම තමයි කියලා. ඒ ගැන දෙගිඩියාවක් තියාගන්න ක්‍රමයක් නැහැ. මොකද එස්තෝනියාව කියන රටේ විශ්වාස කරන්න සියලු දෙනාම ඡන්දේ පාවිච්චි කරන්නේ අන්තර්ජාලය හරහා. එස්තෝනියාව කියන රටේ සියලු දෙනා ඡන්දේ පාවිච්චි කරන්නේ අන්තර්ජාලය හරහා. ඉතින් අපිට එච්චර දුර යන්න බෑ. හරිද? නමුත් අඩුතරමේ අපි කල්පනා කරන්න ඕන ශ්‍රී ලාංකිකයෝ හැටියට අපිට ඡන්දේ පාවිච්චි කිරීම ඉඩකඩ ලබා ගන්න පුළුවන්කම් පිළිබඳව. ඉතින් ඒකෙදි මම නැවතත් කියන ක්‍රමවේදය සාකච්ඡා කරන්න වෙන්නේ ක්‍රමවේදය සකස් කරන්න වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසම දැනට ආරක්ෂා පිළිබඳ හිතකර තත්ත්වයක් නොමැති ඉරාකයේ හැර සියලු රටවල ඡන්දය දීම සඳහා වැඩපිළිවෙළ සකස් කළ හැකි බව විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල අමාත්‍යාංශයට වාර්තා කර ඇත කියලා මේ වාර්තාවට නිරීක්ෂණ ඉදිරිපත් කළ තියෙනවා විදේශ කටයුතු අමාත්‍යාංශය. ඒ වගේම විදේශගත ඡන්ද හිමි නාම ලේඛනයක් සහ විදේශවල ඡන්ද ප්‍රකාශ කිරීමට අදාළ ප්‍රවර්තන කටයුතු සකස් කිරීමට සෑම විදේශ රටකටම සවිස්තරාත්මක සමීක්ෂණයක් කිරීමට අවශ්‍ය වේ. සුදුසුකම්ලත් ඡන්දදායකින්ගේ සංඛ්‍යාව හා ඔවුන්ගේ ලිපිනයන් දැනගැනීමෙන් පසු කාර්ය මණ්ඩලය හා ප්‍රවර්තන කටයුතු විදේශවල ශ්‍රී ලංකා තානාපති නියෝජිතයින් සහ මැතිවරණ දෙපාර්තමේන්තුව සමග තීරණය කළ හැකි වේ. මේ අපේ කාර්ය සභාව ඉතා නිශ්චිතව කියලා තියෙනවා. ප්‍රායෝගික ගැටලු කිහිපයක් තියෙනවා. එකක් ප්‍රායෝගික ගැටලුව තමයි නියමිත දිනේ මැතිවරණ පවත්වන විට ශ්‍රී ලංකාව හා විදේශ රටවල් අතර තියෙන පවතින කාල පරතරය. අපි දන්නවනේ ඒක. ලංකාවේ උදේ 9ට 7ට ඡන්ද පටන් ගත්තම හවස 4ට අවසන් වෙනකොට ඒ වෙලාවට මේ රටේ තියන්න බැරි වෙයි. නේ? අපේ රටේ 7යි කියන්නේ වෙන රටක රැය වෙන්න පුළුවන්. කාල පරතරේ වෙනසක් තියෙනවා. හැබැයි ඒක ගැටලුවක් නෙමෙයි. ඡන්දේ පවත්වන්න අවශ්‍ය නැහැ එදාම. ලංකාවේ ඡන්දේ පවත්වනවා කියලා ආරම්භ කරපු වෙලාවෙම ඡන්දේ පවත්වනවා කියලා දෙයක් නැහැ. මොකද අපි දැක්කනේ පිලිපීනේ දින 60ක් ඇතුළත තියෙනවා. දින 30ක් තියෙනවා. සමහර රටවල නොමිනේෂන් එක බාරගත්ත දවස් ඉඳලා ලියාපදිංචි නැයට ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අපිට ක්‍රමයක් හදාගන්න පුළුවන්. ඒව ගැටලු නෙමෙයි. ඊළඟ තානාපති කාර්යාලයට ගමන් කිරීමේ අපහසුතාවය. අපි ඒකට තමයි යෝජනා කරන්නේ තානාපති කාර්යාලයට යන්නේක සහ තැපැල් ඡන්දේ කියන දෙකම. අතර කෙනෙකුට තානාපති කාර්යාලයට ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන්. තවත් කෙනෙකුට තැපැල් ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තවත් සමහර ගැටලු තියෙනවා. අපි ඒක අඳුරගත්තා. සමහර රටවල් වල සේවය කරන තැන සේවා යෝජකයා අයිතිකාරය හාම්පුතා ඡන්දේ පාවිච්චි කරන්න යන්න දෙන්නේ නැහැ. ඒකට අපි වගේ සිවිල් සංවිධාන වලට මැදිහත් වෙන්න පුළුවන්. සම්බන්ධීකරණ සඳහා මැදිහත් වෙන්න පුළුවන්. හනේ? ලියාපදිංචි වෙච්ච කෙනෙක් නම් එයාගේ අනන්‍යතාවය ලැයිස්තු අපි අරගෙන මෙයා ඡන්දේ දවසේ ඡන්දේ දාන්න යන්න තියෙනවා කියලා ඒ සම්බන්ධීකරණය කිරීම අනිවාර්යයෙන්ම සිවිල් සංවිධාන වලින් කරන්න ඕන. ඒතර අපි සංවිධානයේ අපි ඒකට වක්කීම් බාර ගන්නවා අපි ලෑස්ති ඒකට උත්තර කරන්න. ඊළඟට විදේශ දූත මණ්ඩල ස්ථාපිත කර නොමැති රටක ලියාපදිංචි ඡන්දදායකින්ට ඡන්ද ප්‍රකාශ කරන්නේ කොහොමද කියන්නේ. ඒක එහෙම ගැටලුවක් තියෙනවා ප්‍රායෝගික. නමුත් ඒ ගැටලුව තිබුණා කියලා අපි හිතන්නේ නැහැ. ඒ අපේ රටේ ශ්‍රී ලාංකිකයින් වැඩ කරන රටවල් බහුතරයක මේ මිලියන 21කින් වැඩිම ප්‍රමාණයක් වැඩ කරන හැම රටකම වගේ විදේශ දූත මණ්ඩල ඉන්නවා. එහෙම නැති රටකදී ඒ ප්‍රායෝගික ගැටලුව එනවා. නමුත් ඒක තැපැල් ඡන්ද මගින් අපිට निराකරණය කරගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අර තවත් මේ තේරීම් කාර්ය සභාවේදී මතුවෙච්ච ප්‍රශ්නය තමයි කටාර්, සෞදි, කුවේට් වගේ රටවල් වල විශාල වශයෙන් ඡන්දදායකින් ඉන්න දැනකදී පෑ 8කදී මේක කරන්නේ කොහොමද කියලා. පෑ 8කදී මේක කරන්න ඕනේ නැහැ.
පැයට කතාව තියෙන ලංකාවේ පැය 7කද කොහෙද තියෙන්නේ? නමුත් ඒ රටේදී අවශ්‍ය තරම් කාලයක් අපිට අරගෙන ඒක කරන්න පුළුවන්. මම කියන්නේ ඒවා මැතිවරණ කොමිසම විසින් තීරණය කරන්න ඕන. කුවේට් රටේ ඡන්දය පාවිච්චි කරන ඡන්දදායකින්ට දෙන කාලය ලංකාවේ ඡන්දදායකින්ට දෙන කාලෙම විය යුතු නැහැ. ඒක ඒ රටේදී තීරණය කරන්න පුළුවන් ඒ රටට අදාළව තියෙන ප්‍රායෝගික தත්ත්වෙ මත. ඊට පස්සේ මේ වාර්තාවේ ඉතින් පැහැදිලිව තියෙනවා නිසි ගමනාගමන ලියකියවිලි නොමැතිව විදේශවල වෙසෙන ශීලාකීන්ට ඡන්ද ප්‍රකාශපත් කිරීමට ලබා දීමේ ගැටලුව. ඒ ගැටලුවක්. හැබැයි අපි මේ ගැටලුව දැම්ම නිහන්න ඕනේ නේද? තවදුරටත් අපිට විදේශ විනිමය එවනා ඉන්නවා නම් ලිපි ලේඛන නැත්තම් ලිපි ලේඛන සකස් කර දීම දැනටත් තානාපති කාර්යාලවල වගකීමක්. දැනටත් මේ තානාපති කාර්යාලවල වගකීමක්. මොකද දැනටත් ඒ වගකීම ඉෂ්ට නොකර ඉන්න අය ඒකට හේතුවක් හැටියට මේක ඉදිරිපත් කළා වැඩක් නැහැ. දැන් මම කියන්නේ මෙන්න මේ සියලු කාරණා නිසා විශේෂයෙන්ම මේ ඡන්දයිතිය ලබා දීමේ කටයුත්ත ඉතා පැහැදිලිව සාකච්ඡාවට ගත යුතු මාතෘකාවක් රට තුල. මේ තේරීම්කාරක සභාව අද පණ නැතත් මේ තේරීම්කාරක සභාවේ ඒකමතික තීරණ කිහිපයක් තියෙනවා. ඒකමතික තීරණයට එකක් තමයි තානාපති කාර්යාලය හරහා ඡන්ද ලබා දීමේ ක්‍රමය අනුගමනය කිරීම. ආරම්භයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි සිටින සහ ඡන්ද ලැයිස්තුගත නම් ඇතුළත් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද ප්‍රකාශ කළ හැකි වීම. ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය ක්‍රියාත්මක කරනවා නම් ජනාධිපතිවරණයේ පාර්ලිමේන්තු සහ ජනමත විචාරණයකදී ඒ සිදු කළ යුතුයි කියන එක. ඒකට සීමාවක් තියෙනවා. ඒක ඇත්ත. අඩුතරම අපි කියන්නේ මේක ආරම්භයක් හැටියට ජනාධිපතිවරණයේදී මේ එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද අයිතිය අපි ලබා ගන්න ඕනේ. මේ එතකොට මම මේ ඉදිරිපත් කරපු කාරණා ප්‍රමාණය ගත්තොත් 2011 දී කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට මැතිවරණ කොමිසම ආගමන නිගමන දෙපාර්තමේන්තුව සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියා අමාත්‍යාංශය මේ සියලුම ආයතන එකතු වෙලා තියෙනවා. ලංකාවේ තානාපති කාර්යාල මේ වෙනුවෙන් විශාල මහන්සියක් වෙලා සියලු දත්ත එකතු කරලා තියෙනවා දැනටමත්. විදේශ රටවල් වලින් රටවල් 45කින් අපිට කැමැත්ත පළ කරලා තියෙනවා. ඡන්දේ පවත්වනවා නම් ඡන්දයිතිය සඳහා ස්ථාපනය කරන්න ඉඩකඩ පහසුකම් ලබා දෙන්න. නීතිමය වශයෙන් ඔවුන්ගේ කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ නිසා දැන් රජයට තියෙන්නේ මේක පණ ගැන්වීම. මේක ක්‍රියාත්මක කිරීම. මේක ක්‍රියාත්මක කරන්න බැරි දෙයක් නෙමෙයි කියන අපි කියන්නේ ඒක නිසා. තවදුරටත් මේකේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මේකේ නීත්‍යානුකූලභාවය. මේකට යම් සංශෝධනයන් මැතිවරණ පනතේ හෝ නැත්නම් අවශ්‍ය ලේඛනවල සංශෝධනයක් කරන්න තියෙනවා නම් මම කියන්නේ ඒ සියලු බලතල ව්‍යවස්ථාදායක සභාවට සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමට තියෙනවා. කරන්න පුළුවන්. එහෙම කරලා මේ ඡන්දයිතිය ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ රට වෙනුවෙන් මම නැවතත් කියනවා. දල ජාතික නිෂ්පාදනයෙන් 7% එකතු කරන රටේ අපනයන ආදායමෙන් 35% එකතු කරන රටේ ජනගහනයෙන් 10%ක් වෙච්ච 10කට වැඩි මේ ජනතාවට මේ අයිතිය ලබා දෙන්න ඕන. ඒකින්ද විශේෂයෙන්ම මේ ආරාධනාව කරන විවෘතව ඊතර අපි සංවිධානයේට අපිට විතරක් මේ දේ කරන්න බෑ. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන සියලුම පක්ෂ ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වල මේක දාන්න එපා. මොකද මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනේ මම බලයට ආවට පස්සේ මම කරන්නම් කියලා දාලා වැඩක් නැහැ. ඒතකොට එන්නේ තව අවුරුදු 5කින්. ඒක වැඩක් නැහැ. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වල දාන්න තියාගන්න එපා. ඉදිරි ජනාධිපතිවරණයකදී ඉදිරි මහ මැතිවරණයකදී අපි මේ අයිතිය දෙනවා කියන. ඒක අපි කියන්නේ දැම්ම මේ සංවාදී රටේ පටන් අරගෙන දැම්ම ක්‍රියාත්මක කරමු. මේ කාලය මේ මාස ගාන ඒකට හොඳටම ඇති. ඉදිරිය ඕනේ මෙවර ජනාධිපතිවරණයම විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දයිතිය ලබා දීමේ ප්‍රතිඥාව විතරක් නෙමෙයි භාවිතාවෙන් ක්‍රියාත්මක වීම දැන් ආණ්ඩුවත් මැතිවරණ ඉදිරිපත් වෙන සියලුම පක්ෂත් සියලු අපේක්ෂකයොත් ආරම්භ කරන්න. ආරම්භ කරන කිනිල්ලීම තමයි අපි කරන්නේ. ඒක සදා වන බලපෑම කරන්න විදේශගත ශ්‍රී ලාංකිකයින් හැටියට විදේශ රටවල ඉන්න අයත් අපේ රටේ ඉන්න අයත් විශේෂයෙන්ම සිවිල් සංවිධානත් සිවිල් ක්‍රියාකාරකීන්ටත් අපි ආරාධනා කරනවා මේකත් එක්ක එකතු වෙන්න කියලා. මේ ක්‍රියාවලිය අපි තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතර අපි සංවිධානය හැටියට අපි ආරම්භ කළා පමණයි. අපි ගොඩක් දුර ගෙනාවා. මැතිවරණ පාර්ලිමේන්තුව අකාලේ විසුරා හැරීමේ මොහොත දක්වා දැන් ඇවිල්ලා තියෙනවා. ඒ දක්වා නමුත් තේරීම්කාරක සභාවේ තියෙන ලිපි ලේඛන තොරතුරු සියල්ල දැන් පාවිච්චි කරන්න පුළුවන් මේ ඡන්දයිතිය ලබා දීම සඳහා. ඒ සඳහා මැදිහත් වෙන්න කියලා විශේෂයෙන්ම මේ මතය සමාජගත කරන්න අපේ මාධ්‍යවේදී සහෝදරුන්ටත් සමාජ ජාලවල ක්‍රියාකාරීකින් සියලු දෙනාටත්
විවෘතව ආරාධනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ඔබ හැම දිනාටම බොහොම ස්තුතියි.